ප්‍රීති ඔබ හැම කෙනෙක් එක්කම දවසේ ස්වාමීන් වහන්සේගේ වචනේ බෙදා ගන්නට ලැබීම ගැන මාස 3කට පස්සේ අපි සභාවට රැස් වෙන දවසේ ඉස්සෙල්ලාම ඔබත් එක්ක වචනේ බෙදා ගන්නට ඒ අවස්ථාව මට ලැබීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඉතින් කී දෙනෙක් මේ උදෑසන ප්‍රීතියෙන් සිටිනවද? ආමෙන්. ගොඩාක් කාලයකට පස්සේ සිස්ටර් රාණි කිව්වා අලුතෙන් අපි එක පන්තියක් ඉවරලා අලුතෙන් තව පන්තියකට ගියා වගේ කියලා. ඉතින් අලුත් ඉස්කෝලේකට ගිහිල්ලා වගේ කියලා. ඉතින් අනික් අයටත් ඒ වගේ දැනනවද? ඔබ ප්‍රීතියෙන් ඉන්න බව පේන ඔබගේ මූණෙන්. කනස්සලුකම් ඇති, සෙලවීම් ඇති. නමුත් ස්වාමින් වහන්සේ විශ්වාසනීයයි. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ විශ්වාසනීය දෙවියන් වහන්සේ. මේ පොළොවේ මොන දෙයක් වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ. හalleluya. යේසුස් වහන්සේ උන්වහන්සේ කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ කිසි දවසක වෙනස් කරන්නත් බෑ. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි පෙරලා ගමු හැම කෙනෙක්ම එස්රා පොතේ 7 වෙනි පරිච්ඡේදයට. එස්රා ලේකම් පොතට පස්සේ තියෙන පොත. නෙහෙමියා පොතට කලින්. එස්රා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ අපි 6 වෙනි පදය සිට කියවමු. 6 වෙනි පදය අපි කියවමු. මේ එස්රා ඊශ්‍රායල් දෙවියන් ස්වාමින් වහන්සේ විසින් දුන් මෝසස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවියන් ස්වාමින් වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජුරුව ඔහුට දුන්නාහ. නැවත වාරයක් අපි කියවමු. එස්රා 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. මේ එස්රා ඊශ්‍රායල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේ විසින් දුන් මෝසස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවි ස්වාමින් වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජුරුව ඔහුට දුන්නාහ. අපි ආරක්ෂා කරමු. මහෝත්තම දෙවිඳුනේ ඔබ වහන්සේට දවසේ ඔබගේ වචනය එවලා ඔබගේ සෙනගට කතා කරන්න. ස්වාමිනී මේ වචනේ වචනාර්ථය නෙමේ පරමාර්ථය. ඔබ වහන්සේ මේ කෙනාගේ ජීවිතවලට මේ උදෑසන කාවද්දමින් ඔවුන්ගේ අභ්‍යන්තර මනුෂ්‍යව මේ උදෑසන අවදි කරන්න කියලා ඔබට යාඥා කරනවා. ස්වාමිනී යමෙක් කනස්සල්ලෙන් පීඩාවෙන් දුකෙන් මේ උදෑසන සිටිනවද ඔබගේ වචනේ එවමින් ඔවුන්ව සුව කරන්න කියලා ඔබට යාඥා කරනවා ස්වාමිනී. කියනනේ ඔබ වහන්සේ මේ ආව කිසි කෙනෙක් ඒ වගේ මන්ත්‍රජාලය ඔස්සේ අපිත් එක්ක එකතු වෙන කිසි කෙනෙක් මේ ඉන්න විදිහට නෙමෙයි මේ වචනේ අහලා අද දවසේ ස්වාමිනී ඔවුන් වෙනස් වූ කෙනෙක් බවට පරිවර්තනය වෙලා මේ වචනයෙන් පසු ඔවුන් ගමන් කරන පිණිස ඔබගේ බලවන්ත හස්තය දැන් ඔවුන් මත තැබුව මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සහෝදර සහෝදරිය මේ උදෑසන එක මිනිසෙක් ගැන ඔබත් එක්ක කතා කරන්න කැමතියි. එස්රා කියන මනුෂ්‍යයා ගැන. බයිබලයේ සඳහන් වෙනවා මේ 6 වෙනි පදේ මේ එස්රා කියන මනුෂ්‍යයා ස්වාමින් වහන්සේ මෝසෙට දුන් ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ව සිටියා. ඔහු කෙරෙහි තිබුණ දෙවියන් වහන්සේගේ හස්තය නිසා ඔහු රජුගෙන් මොනවා ඉල්ලුවත් රජුරුව ඔහුට ඒක දුන්නා කියලා ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා. හalleluya. සහෝදර සහෝදරි ඔබ කිතුණුවෙක් නම් ස්වාමින් වහන්සේගේ වචනය ඔබ තුල ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබ ක්‍රිස්තියානි කාරයෙක් නම් ස්වාමින් වහන්සේගේ වචනය ඔබ තුල ජීවමාන වෙන්න අවශ්‍යයි. ආමෙන්. ඒ කියන්නේ අපි දන්නවා ස්වාමින් වහන්සේ යෝහන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා වාක්‍යානෝ මාංශවත් වුණා. වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටියා. දෙවියන් වහන්සේ හා සමග සිටියා. උන්වහන්සේ යේසුස් වහන්සේ තමයි මේ වචනය මේ උදෑසන ඔබට මතක් කරන්න කැමති. ඔබ ක්‍රිස්තියානි කාරයෙක් නම් ඔබේ ජීවිතේ මේ දෙවියන් වහන්සේගේ වචනය ජීවමානව ජීවත් වෙන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ ඔබ තුල ජීවත් වෙන්න අවශ්‍යයි. පැහැදිලිද? ඔබ මේ උදෑසන මං ඉල්ලනවා රිලැක්ස් එකේ. හරි? බොහොම ටෙන්ෂන් එකක් පේනවා ඔබගේ මූණෙන්. ගොඩක් අයගේ මූණෙන් ලොකු ටෙන්ෂන් එකක් පේනවා. ආතතියක් පේනවා. ඒ ආතතිය මේ උදෑසන ස්වාමින් වහන්සේගේ වචනේ එවලා ස්වාමින් වහන්සේ ආතතිය ඉවත් කරන්න කියලා මං ඉල්ලනවා. ස්වාමින් වහන්සේගෙන්.
හැම කෙනෙක් ඔබ සාවධානයෙන් මේ වචනය අහගන්න අල්ලගන්න ස්වාමීන් වහන්සේගේ වචනේ මේ උදෑසන. සහෝදර සහෝදරි අපි හැම කෙනෙක්ම මේ පොළොවට එනකොට යම් පවුලකට ඉපදෙනවා. අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දාව තමයි අපි ඉපදෙන්නේ. මේක අපි ප්ලෑන් කරේ නෑ. මේක අපි සැලසුම් කරේ නෑ. නමුත් ස්වාමින් වහන්සේගේ කැමැත්ත ලෙස ඔබ ඒ මවට පියාට දාව ඔබ ඉපදෙනවා. ඉතින් ඔබ කැමති වුණත් අකමැති වුණත් මේ අම්මාගේ තාත්තගේ තිබෙන ගතිගුණ ඔයාගේ ජීවිතයට ඇවිල්ලා තියෙනවා. හරි? ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔයාගේ දරුවන්ගේ ජීවිතවලට ඔයාගේ ගතිගුණ යනවා. දැන් කී දෙනෙක් මේක පිළිගන්නවද? කී දෙනෙක් මේක පිළිගන්නේ නැද්ද? සමහරක් වෙලාවට අපි කැමති නෑ අපේ සමහරක් වෙලාවට දරුවෙක් කැමති නෑ තමාගේ අම්මගේ තාත්තගේ ගතිගුණ එනවට. සමහරකට තාත්තගේ මේ ගතිගුණ වලට මම කැමති නෑ. අම්මගේ මේ ගතිගුණ වලට මම කැමති නෑ. ඉතින් අපි උත්සාහ කරනවා ඒ ගතිගුණ වලින් ඈත් වෙලා වෙන විදිහකට ජීවත් වෙන්න. වෙන ගතිගුණ අපි තුල උපදවගෙන ජීවත් වෙන්න අපි හැම කෙනෙක් උත්සාහ කරනවා. එහෙම නෙමෙයිද? එහෙම තමයි. හැබැයි මෙන්න මේකයි තියෙන දේ. ඔබටයි මටයි අමාරු කාලවල් එනවනේ. ඔබටයි මටයි දුෂ්කර කාලවල් එනවා. මේ අමාරු කාලවල් වලදී මේ හංගගෙන හිටපු ගතිගුණ අම්මගේ තාත්තගේ ඔයාගේ එළියට එනවා. හරි? එළියට එනවා. මේවා හංගන්න බෑ. මේවා අභ්‍යන්තරේ ඔයාගේ DNA වල තියෙන හින්දා ඔයාගේ ජාන වල තියෙන හින්දා මේවා එළියට එනවා කොහොම වුණත්. හරි? ඉතින් අපි ගොඩක් කාට කැමති අපි අපේ දරුවෝ අපි වගේ කියලා කියනකොට ඒවා හොඳ පැත්තට කියනවාට. අනේ තාත්තා වගේ අම්මා වගේම හොඳට යාක්ෂණා කරනවා. අම්මා වගේම හොඳට ගෙදර වැඩ කටයුතු කීකරුයි ඔක්කොම අම්මා වගේ හොඳයි. අනික් පැත්තෙන් මොකක් හරි වැරදක් කරපු ගමන් අම්මට අග්ගාලා කියනවා අනේ මේ තාත්තා වගේමයි මෝ කියලා. හරිද? එහෙම නෙවෙයිද? අග්ගාලා කියනවා තාත්තා වගේමයි. right? අපි කැමති අපේ දරුවන්ට අපගේ යහපත් ගතිගුණ එනවට. ඒ වගේම අපි කැමති නෑ අපේ දරුවන්ට අපේ තියෙන අයහපත් ගතිගුණ ඒගොල්ලන්ට යනවට. නමුත් මේ තිබෙන ජානමය හුවමාරුවත් එක්ක අපේ දරුවන්ට අපි කැමති වුණා හෝ අකමැති වුණා මේ හොඳ දේවල් සහ නරක දේවල් දෙකම අපේ දරුවන්ට යනවා ජාන වලින්. ඉතින් සමහරක් වෙලාවට ඒරන් දිහා බලලා මගේ පුතා දිහා බලලා මම හිතනවා මෙයා මං වගේ. එයා හොඳට කීකරු ඉන්නකොට මං හිතනවා මං වගේ. සමහරක් වෙලාවට තියෙනවා ඔය දන්නවා. හරි? සමහරක් කාට මිටි මොලවල අක්කට දෙනකොට අපි හිතනවා අනේ මේක ගියේ නැත්තම් හොඳයි කියලා එයාට. ඉතින් සමහරක් වෙලාවට ඔබ කල්පනා කරනවා ඇති මම කිසි දවසක මගේ සහෝදරයාට හෝ සහෝදරියට එහෙම නැත්නම් අම්මට තාත්තට මෙහෙම ගහලා නැහැ. මූ කොහොම මෙහෙම වුණාද මන් දන්නේ නැහැ කියලා. අපි එහෙමත් හිතනවා. හරි? මගේ ජීවිතේ කවදාක්වත් මේක තිබුණේ නැහැ. මූට කොහෙන්ද මේක ආවේ? එතකොට අපි උත්සාහ කරනවා ඒක එක්ක අම්මට හෝ තාත්තට හෝ එක්ක ආච්චිට හරි සීයට හරි ආඳන්න. මේක ඒගොල්ලගෙන් තමයි මේ ආවේ කියලා. සහෝදර සහෝදරි මේ කියන්න උත්සාහ කරන්නේ තවත් දෙයක් තියෙනවා. සමහරක් වෙලාවට අපි අපේ දරුවන්ට කියන අපි අපේ කුඩා කාලේ ගැන කියලා මම ඒ දවස්වල අමිත නිතරම කියනවා. මගේ බිරිඳ නිතරම කියනවා ඒ දවස්වල මම ගස් උඩමයි හිටියේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා peer කඩාගෙන කනවා ගස් උඩමයි හිටියේ. ඉතින් මේගොල්ලොත් කල්පනා කරනවා ඉතින් අපිටත් ඕක කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් දැන් ටිකක් කටකාර දරුවෝ ඉන්නවනේ. සමහරක් වෙලාවට දුව පුතා වෙන්න පුළුවන් ටිකක් කටකාරයි. කටකාර දරුවෝ ඉන්න අය අත උස්සන් බල. කටකාර දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මොන හරි දෙයක් කරාට පස්සේ මොනවද දන්නවද කියන්නේ? ඉතින් අම්මත් කරේ. ඉතින් මං කරා මොකද? එහෙම කියනවනේ. ඒ තාත්තත් කරේ. ඉතින් මං කරා මොකද? මෙන්න මේ විදිහට කියනවා අපේ දරුවෝ. පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ එහෙමත් කියන වෙලාවක් තියෙනවා. සහෝදර සහෝදරිය ඒ අපේ දෙමාපියන්ගෙන් අපිට ආපු දේවල්. නමුත් 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ මේක ලියන්න ඕනේ ඔක්කොමලා දන්න මොකද්ද? එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වෙලා තියෙයි. දැන් ඔයාට තියෙන්න ඕනේ වාගේ අම්මගේ තාත්තගේ ගතිගුණද? දැන් ඔයාට තියෙන්න ඕනේ කාගේ ගතිගුණද? ක්‍රිස්තුස් වහන්සේගේ ගතිගුණ. වාගේ මගේ ජීවිතේ තියෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ ගතිගුණ. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය
තමයි වාටයි මටයි ගලන්ට ඕනේ. ඒ DNA වලින් එන්න ඕනේ ඒ ගතිගුණ තමයි වාටයි මටයි. යේසුස් වහන්සේත් දැන් උන්වහන්සේගේ දරුවෝ වෙච්ච අපිට සමහරක් වෙලාවට උන්වහන්සේත් අර අපි වගේ අපේ දෙමාපියෝ කියනවා වගේ සමහරක් වෙලාවට කල්පනා කරනවා ඇති මූ මේ කරන්නේ මම කරපුත් නැති දේවල්නේ කියලා. ඔබ වැරදි දේවල් වලට යනකොට ඔබ වැරදි මාවත් වල යනකොට යේසුස් වහන්සේත් කල්පනා කරනවා ඇති මේ මං කරපු නැති දේවල් කොහොමද මෙයා කරන්නේ කියලා. සහෝදර සහෝදරිය අපි මේ කියවුව පදේ ස්ථානේ සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ හස්තය එස්රා කියන මනුෂ්‍යයා කෙරෙහි තිබුණා කියලා. එස්රා කියන මනුෂ්‍යයා කෙරෙහි තිබුණා. ඒකට රහස ඊට ඉස්සෙල්ලා සඳහන් වෙනවා. ඒ දෙවියන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි තියෙන්ට රහසක් තිබුණා මේ මනුෂ්‍යයාගේ ජීවිතේ. ඒ රහස මොකද්ද? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ වචනය එයාගේ ජීවිතේ තිබුණා. ඒක ඔහු ඉගෙන ගත්තා. ඒක ඔහු ක්‍රියාවට දැම්මා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔහු ඒක ඉගෙනුවා. මොනවාද? ඔහු ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේගේ වචන ඉගෙන ගත්තා. ඊට පස්සේ ස්වාමින් වහන්සේගේ වචනේ ක්‍රියාවට දැම්මා. ඊට පස්සේ ඔහු ඒ වචනය ඉගෙනුවා. ඔබ දන්නවද එස්රා කොයි වගේ කෙනෙක්ද කියලා? එස්රා කොයි වගේ කෙනෙක්ද? මේ රජ්ජුරුවන්ගෙන් දෙයක් ඉල්ලලා රජ්ජුරුව ඔහු කැමති ඔහු ඉල්ලූ හැම දෙයක්ම දෙන්න ඔහු කොයි වගේ මිනිහෙක්ද කියලා ඔබ දන්නවද? ඔහු ඇවිල්ලා බැබිලෝනියේ ඉඳලා ආපු වහලෙක්. එස්රා කියන්නේ බැබිලෝනියේ ඉඳලා ආවා වූ වහලෙක්. මේ වහලට මොකද්ද තියෙන බලය රජ්ජුරුව ඉස්සරහට ගිහිල්ලා හිටගන්න. සහෝදර සහෝදරිය යේසුස් වහන්සේ ආවේ කොහෙන්ද? නාසරෙත් කියන නුවරෙන්. දේ වචනේ කියනවා නාසරෙත් ඒ නුවරෙන් යහපතක් පැමිණෙන්න පුළුවන්ද? මේ වහලෙක්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සහෝදර ඔබ ආපු තැන වැදගත් නැහැ. ඔබ ආවා වූ ඔබ හිටියා වූ තැන වැදගත් නැහැ. ඔබගේ ජීවිතේ ඔබ බොහෝ වහල්කම් වල ඉන්න ඇති. බොහෝ මිනිස්සු පිළිගන්න බැරි තැනක ඔබගේ ජීවිතේ ඉන්න ඇති. නමුත් ඔබ ස්වාමින් වහන්සේගේ වචනයට ඔබ යටත් නම් ඔබ ස්වාමින් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න ඔබගේ හදවත තිබෙනවා නම් ඔබ ඉගෙන ගන්න වචනය ස්වාමින් වහන්සේගේ වචනේ ඔබ ක්‍රියාවට දාන මිනිසෙක් නම් මේ එස්රා වගේ ඔබට පුළුවන් රජතුමා ඉස්සරහට ගිහිල්ලා ඉල්ලන්ට. ඒ ඉල්ලන ඕන දෙයක් ඔබට ලැබෙන්න යනවා. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ඔහු හිටියේ මේ ඔහුගේ රජතුමා නෙමෙයි. ඔහුගේ රටේ රජතුමා නෙමෙයි. ඔහු වහල්කමට ගිහිල්ලා වහලෙක්ව හිටපු ඒ රටේ රජතුමාගෙන් ඔහු ඉල්ලන්නේ. අද දවසේ ඔබ රැකියාව කරන ස්ථානයේ වෙන්න පුළුවන්. ඔබ සේවය කරන ආයතනයේ වෙන්න පුළුවන්. ඔබ ඉන්න කොතන හෝ වේවා. ඔබ මේ වචන ප්‍රකාරව ජීවත් වෙන මිනිසෙක් නම් ඔබ ගිහිල්ලා ඒ ලොක්කට කතා කරනකොට ඔබගේ රැකියා ස්ථානේ එහෙම නැත්නම් කොහේ හෝ වේවා ස්වාමින් වහන්සේගේ හස්තය ඔබ වෙත තිබෙනවා නම් ඔබ ඉල්ලන දේ ඔබට ලැබෙන්න යනවා. ආමෙන්. 9 වෙනි පදේ අපි කියවමු. මක්නිසාද ඔහු පළවෙනි මාසයේ පළමු වෙනිදා බැබිලෝනියෙන් පිටත්ව ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ ස්වාමින් වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට 5 වෙනි මාසයේ පළමු වෙනිදා යෙරුසලමට පැමිණුණේය. එස්රා ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඊශ්‍රායෙල්හි පනද්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමු කරගත්තේ. මොකද්ද ඔහු කරේ? එස්රා ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඊශ්‍රායෙල්හි පනද්ද විනිශ්චයන්ද උගන්වන්ට තමාගේ සිත යොමු කරා. මොකද උනේ? ඔහු වහල්කමේ සිටියා. නමුත් ස්වාමින් වහන්සේ ඔහුව වහල්කමෙන් ගෙනාව නැවත වාරයක් ඔහුගේ දේශයට. ඊශ්‍රායෙලට යෙරුසලමට ඔහුව නැවත වාරයක් ගෙනාව කියලා ස්වාමින් වහන්සේගේ වචනේ තිබෙනවා. ඔහු මොනවාද කරේ? අපි ඉස්සෙල්ලා කතා කරපු කාරණාමයි. ඔහුගේ සිත යොමු කරා ස්වාමින් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට, ස්වාමින් වහන්සේගේ වචනය ඒ පිළිපදින්න සහ ඊට පස්සේ උගන්වන්නට. අද අපි බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේගේ වචන ඉගෙන ගන්නවනේ. කී දෙනෙක් ස්වාමින් වහන්සේගේ වචන ඉගෙන ගන්නවද? හරි පිපාසයි අපිට ස්වාමින් වහන්සේගේ වචනය අපි ඉගෙන ගන්නවා. හැබැයි මේ දෙවෙනි කාරණා දෙක සහ 3 අපි කරනවද? අපි අහනවා එතනින් කණෙන් මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා.
හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා මේ අහන දේ ඔබ පිළිපදින්නත් ඊට පස්සේ උගන්වන්නටත් ඕන. සහෝදර සහෝදරි මේක අපිට අනක්ව තිබෙනවා. ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදේ අපිට අග්ගාලා කියවමු. ඔබ මෙතනට එස්රා පොතට අත තියාගෙන ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදය අපි කියවමු. ඉක්මනට. ක්‍රියා 10:42. ජීවත් වන්නන්ටද මලවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනගට ප්‍රකාශ කරන්නටත් සාක්ෂි දෙන්නටත් උන්වහන්සේ අපට අනකලසේක. අනකලසේක. ඒ වගේම අපි කියමු රෝම 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය සහ 14 වෙනි පදය. රෝම 10:13 සහ 14. මක්නිසාද ස්වාමින් වහන්සේගේ නාමයට යාඥා කරන කවුරු නමුත් ගලවනු ලබන්නේ? එසේනම් ඔවුන් තමුන් විසින් අදහ නොගත්තා වූ කෙනෙකුට යාඥා කරන්නේ කොහොමද? තුමුන් නොඇසුවා වූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? අද දවසේ ස්වාමින් වහන්සේ ඔබගෙන් අහනවා. ඔබ එකිනෙක කෙනාට මේ උදෑසන මතක් කළ දෙනවා. පළවෙනි එක තමයි මේක අනක්ව තිබෙනවා ඔබට. ඔබ ස්වාමින් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න අවශ්‍යයි. ඒක ස්වාමින් වහන්සේගේ අනක්ව තිබෙනවා. නොපනත්කම පාපයයි. ඔබ අනක් පිළිපදින්නේ නැත්නම් ඒක ඔබට පාපයක්ව තිබෙනවා මේ උදෑසන. ස්වාමින් වහන්සේ අනක් දීලා තිබෙනවා ඔබට. ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න අවශ්‍යයි. ඒ වගේම මේ ස්ථානයේ කියනවා දේශනා කරන්නෙක් නැතුව, එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ ගැන සාක්ෂි දරන්නෙක් නැතුව මේ සෙනග ස්වාමින් වහන්සේ ගැන අහන්නේ කොහොමද? අද දවසේ ස්වාමින් වහන්සේ ඔබ එකිනෙක කෙනාට කතා කරනවා, මතක් කරලා දෙනවා ඔබ ඉගෙන ගන්න දේ ඔබ පිළිපදින්නත් ඔබ උගන්වන්නටත් ඕනේ. ගිහිල්ලා ඔබ ස්වාමින් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න අවශ්‍යයි. ඔබ හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ අනක් දීලා තියෙනවා, ඒක පිළිපදින්න ඕනේ. ස්වාමින් වහන්සේගේ විශේෂ කැඳවීමක් එනකන් බලාගෙන ඉන්න ඔබටයි මටයි පුළුවන් කමක් නැහැ. තවත් විශේෂ කැඳවීමක් ඔබට තවත් දෙන්නෙත් නැහැ. මේ ස්වාමින් වහන්සේ ඔබට අනක් දීලා තිබෙනවා, ගිහිල්ලා සුභාරංචිය කතා කරන්න උන්වහන්සේගේ සෙනගට කියලා. උන්වහන්සේ නොදන්න සෙනගට කියලා. ස්වාමින් ඉතින් ඔබ කියන්නේ නැත්තම් ඔවුන්ට කවදාක්වත් මේක ඇහෙන්න යන්නේ නැහැ. ඒක නිසා ඔබ ස්වාමින් වහන්සේ ගැන ඒ සෙනගට කතා කරන්න අවශ්‍යයි. ඔබ උගන්වන කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඔබ ඉගෙන උගන්වන්නට නම් ඔබ ඉගෙන ගන්න දේ තුල ඔබ පවතිලා ඉන්න අවශ්‍යයි. 8 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. මක්නිසාද අපේ දෙවියන් වහන්සේගේ හස්තය උන්වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි යහපත පිණිස වන්නේ කියාත් උන්වහන්සේගේ බලයද උදහසද උන්වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධව පවත්නය කියාත් අප විසින් රජුට කියා තිබුණු නිසා. මොකද මේ ස්ථානයේ කියන්නේ අපේ දෙවියන් වහන්සේගේ හස්තය උන්වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි යහපත පිණිස වන්නේය. ආමෙන්. ස්වාමින් වහන්සේගේ හස්තය උන්වහන්සේව සොයන. ඔබ දැන් ඉරිදා මේ ස්ථානට එන්න පුළුවන්. හැම ඉරිදාම ඔබ සහභාගී වෙන්න පුළුවන්. මේ හැම බයිබල් පන්තිකුණ ඔබ සහභාගී වෙන්න පුළුවන්. දැන් මේක නෙමෙයි, මේක විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේව සොයනවා කියන්නේ. දැන් ඔන්ලයින් අපි සර්විස් එක කරනකොට අපිට පේනවා සමහරක් කට්ටිය ඔන්ලයින් සහභාගී වෙනවා, අපිට පේනවා. හොඳයි ඒක. යහපත්. හැබැයි වයි දෙවියන් වහන්සේ තමයි දන්නේ ඔබ කොයිතරම් දුරට ඒ වෙලාවට ඔබ ස්වාමින් වහන්සේත් එක්ක ඇත්තටම හිටියද කියලා. ඕක දාලා නිකන් ඉන්නත් පුළුවන්. ඉන්නවා කියලා පෙන්වන්න ඔබට ඕක ඔන්ලයින් ඔන් කරගෙන ඉන්නත් පුළුවන්. පහුගිය කාලේ අපි බොහෝ උත්සාහ කරා ඔන්ලයින් හරහා සභාවේ හැම කෙනෙක්වම සම්බන්ධ කරගන්න. යම් අපිට අපහසුතාවයන් තිබුණා, ඔබට අපහසුතාවයන් තිබුණා. නමුත් අපි ගොඩක් උත්සාහ කරා ඔබව සම්බන්ධ කරගන්න. හැම කෙනෙක්වම සම්බන්ධ කරගන්න අපි ගොඩක් උත්සාහයක් දරුවා. ඉතින් මේ කාලෙදි කොහොමද ඔබගේ ස්වාමින් වහන්සේව සොයන කාරණය ඔබ කොහොමද කරේ? සැබවින්ම ඔබ ස්වාමින් වහන්සේව සෙව්වද මේ කාලෙදි? සැබවින්ම උන්වහන්සේව සෙව්වද? උන්වහන්සේ කියන මේ ස්ථානයේ ස්වාමින් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ හස්තේ උන්වහන්සේ සොයන්නන් කෙරෙහි යහපත පිණිස වන්නේ. හැබැයි ඊට පස්සේ ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේගේ බලයද උන්වහන්සේගේ උදහසද උන්වහන්සේව අත්හරින සියල්ලන්ට, එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ වචනය අත්හරින සියල්ලන්ට විරුද්ධව තිබෙන්න යනවා. අද ඔබ ස්වාමින් වහන්සේගේ වචනය අහලා මේක අත්හරිනවා නම් ස්වාමින් වහන්සේගේ බලය, උන්වහන්සේගේ උදහස ඔබට විරුද්ධව ඇවිලෙන්න යනවා. කී දෙනෙක් කැමතිද ඒකට? කී දෙනෙක් කැමතිද ඒකට? එස්රා 9:1-2 මේ කාරණා නිම වූ කල අධිපති වූ මා ළඟට ඇවිත්
කතා කොට ඊශ්‍රායල් සෙනගත් පූජකයොත් ලෙවිවරු දේශවල වැසියන් වූ කානානිවරුන්ගේද හිත්තිවරුන්ගේද පෙරිසිවරුන්ගේද යෙබුසිවරුන්ගේද අම්මෝරිවරුන්ගේද මොආබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින් ඔවුන්ගෙන් වෙන් නොවී සිට මොකක්ද වුනේ සහෝදර සහෝදරි මොකක්ද මේ ස්ථානයේ වුනේ අපි දකිනවා මේ ස්ථානයේ සෙනග වහල්කමට ගිය වෙලාවේ මොනවද සිද්ධ වුනේ ඔවුන් ඒ වහල්කමේ ඒ ඔවුන්ගේ ක්‍රියාවල් වල එදිලා ඉන්නකොට ඔවුන්ට මොනවද වුනේ ඔවුන්ට ස්වාමින් වහන්සේගේ වචනය තව දුරටත් ඇහෙන්නේ නැති වුණා ඔවුන් වචනේ තව දුරටත් හොයන්නේ නැති වුණා ඔවුන් තව දුරටත් ස්වාමින් වහන්සේගේ වචනය අහන්න ඔවුන්ට අවස්ථාව තිබුණත් ඒවට ගියේ නැහැ ඇයි දැන් මේ රැකියාවේ වැඩ වහල්කමේ වැඩ නිසා ඔවුන්ට මහන්සි සමහරක් වෙලාවට අදත් ඔබ මේ තත්ත්වයේ ඇති ඔබගේ රැකියාවේ වැඩ නිසා නොයෙකුත් දේවල් නිසා අද ඔබට ස්වාමින් වහන්සේගේ වචනයට වෙලාව දෙන්න වෙලාව නැහැ ස්වාමින් වහන්සේට වෙලාව දෙන්න ඔබට වෙලාවක් නැතුව තිබෙනවා මොනවාද වෙන්නේ යන්නේ එතකොට ඔබට වෙන්නේ යන්නේ මෙන්න මේ ක්‍රියාවයි ඔබ ඒ ස්වාමින් වහන්සේගේ නොවන සෙනගගේ ක්‍රියාවන් ඔබගේ ජීවිතයට ඈඳෙන්න යනවා ඔබ ස්වාමින් වහන්සේගේ වචනයෙන් හිස් වෙනකොට ඔබව වෙන දෙයකින් පිරෙන්න යනවා වෙන දෙයකින් ඔබව පිරෙන්න යනවා මොකෙන්ද ඔබ පිරෙන්න යන්නේ ස්වාමින් වහන්සේගේ නොවන අනික් දේවල් වලින් ඔබ පිරෙන්න යනවා ස්වාමින් වහන්සේගේ නොවන දේවල් වලින් ඔබ පිරෙන්න යනවා එවිට ස්වාමින් වහන්සේගේ හස්තය උන්වහන්සේ ඔබගෙන් ඉවත් කරන්න යනවා ඉවත් වෙන්න යනවා සහෝදර සහෝදරි අපි විශේෂයෙන් මේ කාලය තුල අපි දකිනවා අපේ දරුවෝ ඒ වගේම බොහෝ දෙනෙක් මේ ඔන්ලයින් තාක්ෂණයට බොහෝ සිත යොමු කරලා ඒ දේවල් වලට ගියලා තියෙන එක හොඳයි නමුත් අපි දකිනවා මේක අන්තරායක්ව තිබෙනවා සමහරක් දරුවෝ මේ දවස්වල අපිට අහන්න ලැබෙනවා ගේම්ස් බොහෝ භයානක ක්‍රීඩාවලට අන්තර්ජාලයේ මේවල් සහභාගී වෙලා මොනවාද වෙන්නේ ඔවුන් තමාගේ ජීවිතේ නැති කරගන්න තරමට ඔවුන් විනාශයට යනවා ඔවුන් විතරක් නෙමෙයි සමහරක් වෙලාවට ඔවුන් අනික් අයගේ ජීවිතත් විනාශයට පොළඹවන්නට උත්සාහ කරනවා මේක ඉතා භයානකව තිබෙනවා භයානක තත්වයක්ව තිබෙනවා සහෝදර සහෝදරි ඔබ දකිනවා දරුවෝ මේවෙන් පිරෙන්න දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් කෙරෙහින් අයින් වෙනවා හේතුව දේව වචනය ඔවුන් තුල නැහැ අපි තුල උන්වහන්සේගේ හස්තය තබන්ට අවශ්‍ය නම් උන්වහන්සේගේ හස්තය ඔබ කෙරෙහි තිබෙන්න අවශ්‍ය නම් මොනවාද ඔබ කරන්න ඕනේ ස්වාමින් වහන්සේගේ වචනය සොයන්න උන්වහන්සේගේ වචනේ ක්‍රියාවට දාන්න උන්වහන්සේගේ වචනය උගන්වන්නට 9 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය අපගේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයව සිට අපගේ අපරාධ නිසා අපි අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වහල්කමටත් කොල්ලකෑමටත් මූනේ ලැජ්ජාවටත් පාවා දෙනු ලැබුමු මොනවාද සිද්ධ වෙන්නේ මොවුන්ට තේරුම් යනවා මේ දේශය ඔවුන්ගේ දේශය වහල්කමට යන්න හේතුව මොකක්ද ඔවුන් ස්වාමින් වහන්සේගේ වචනයෙන් බැහැරවීමයි ඔබ විතරක් නෙමෙයි ඔබ ස්වාමින් වහන්සේගෙන් බැහැර වෙනකොට ඔබේ පවුල ඔබේ සමාජය ඔබේ රට වහල්කමට යන්න යනවා මේකට අපි හැම කෙනෙක් වග කියන්න ඕනේ අද අපේ දේශයට පත් වෙලා තිබෙන මේ තත්වෙට ඔබයි මමයි වග කියන්න ඕනේ අපි ස්වාමින් වහන්සේගෙන් ඈත් වෙලා ස්වාමින් වහන්සේගේ සභාව ස්වාමින් වහන්සේගේ වචනයෙන් ඈත් වෙලා ස්වාමින් වහන්සේගේ වචනේ නොවන දේවල් තමයි ඔක්කොම අපි කරමින් තිබෙන්නේ ආගමික ඔක්කොම දේවල් කරනවා ස්වාමින් වහන්සේ අපිට කියලා තියෙන දේ ඒ වැදගත්ම කාරණාව අපි නොකර සහෝදර සහෝදරිය මේ උදෑසන මම තව දිගටම මේ දේශනාව කරන්නට යන්නේ නැහැ තව කාරණා තිබෙනවා කතා කරන්න නමුත් මම විශ්වාස කරනවා දවසේ ස්වාමින් වහන්සේ ඔබට අවශ්‍ය වචනය අද දවසේ දුන්නා මොකද්ද ඔබ කරන්න අවශ්‍ය ස්වාමින් වහන්සේගේ හස්තේ කී දෙනෙක්ට ඕනද එහෙනම් ඔබ කරන්න අවශ්‍ය ස්වාමින් වහන්සේගේ වචනය උන්වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ට ඒක පවත්වන්නට ඒක උගන්වන්නට මේ කාරණා තුන ඔබගේ ජීවිතේ ඉෂ්ට වෙනකොට ස්වාමින් වහන්සේගේ හස්තය ඔබ කෙරෙහි තිබෙන්න යනවා එවිට ඔබ කවුරු ඉස්සරහට ගිහිල්ලා ඔබ යා මොන දෙයක් ඉල්ලුවත් ස්වාමින් වහන්සේගේ බලවන්ත හස්තය ඔබ කෙරෙහි තිබෙන නිසා ඒ දේ ඉෂ්ට වෙන්න යනවාමයි ආමෙන් ආමෙන් ඉතින් ඔබ හැම කෙනෙක්ට මම විශ්වාස කරන ඔබ මේ වචනේ අල්ලගනී කියලා බැහැර වෙන්න එපා ස්වාමින් වහන්සේගේ වචනේ ස්වාමින් වහන්සේගේ වචනේ තදින් අල්ලගන්න
මේ කාලෙදී උන්වහන්සේගේ වචනේ තදින් අල්ලගෙන තවත් ආයත ස්වාමින් වහන්සේගේ වචනය ඔබ කතා කරන්න කියලා දෙන්න. හොඳයි ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිටයි.